ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්. ලබන සතියේ මුල සිට අකණ්ඩව විදුලිය ලබා දීමේ සැලැස්මක්. ඉදිරි සති දෙක සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලැබෙමින් පවතින බවට බලශක්ති අමාත්‍යවරයා පවසයි. ගෘහස්ත ගෑස් සිලින්ඩර් 80,000ක් අද සිට දෛනිකව වෙළඳපොළට. ඕස්ට්‍රේලියානු මහමැතිවරණය අදයි. සාමාන්‍ය පෙළ විභාගයේ හේතුවෙන් හෙට සිට විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. හෙට සිට ජුනි මාස පළමුවනදා දක්වා විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැයි මාස 22 වනදා සහ 29 වනදා ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. මැයි මාස 22 වනදා සිට ජුනි මාස පළමුවනදා දක්වා අනෙකුත් දිනයන්හිදී පස්වරු 6:30න් පසුවද විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. එම දිනවල විභාග නොපැවැත්වෙන දහවල් 12 සිට පස්වරු 6:30 දක්වා කාලය තුලදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාප හැර සෙසු කලාප සඳහා පැය විනාඩි 45 සිට පැය 2 විනාඩි 15ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුවනවා. කාර්මික කලාප සඳහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වාද කොළඹ වාණිජ නගර කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති. මේ අතර සාමාන්‍ය පෙළ විභාග රාජකාරී සඳහා පත්වීම් ලැබී ඇති නිලධාරීන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා හෙට පස්වරු 3 සිට පස්වරු 5 දක්වා කාලය තුල ප්‍රමුඛතාවය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ තමන්ට ආසන්නතම ඉන්ධන පෙරවුම් හල වෙත ගොස් විභාග රාජකාරී පත්වීම් ලිපිය සහ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි. නිල හැඳුනුම්පත කියලා කියන්නේ ශාලාධිපතිවරයාට දෙලා තියෙනවා අපි පොඩි හැඳුනුම්පතක් සුපර්වයිසර් කියලා. ඇසිස්ටන්ට් සුපර්වයිසර්. ඒ වගේම පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් ලබා දුණු විභාග පත්වීම් ලිපිය තියෙනවා. නැතුව මේ ගුරු වෘත්තියට බැඳුණු පත්වීම් ලිපිය නෙමෙයි. මේ විභාග පත්වීම් ලිපිය. ඒ වගේම ජාතික හැඳුනුම්පතකුත් තියෙනවා. මේ ඉන්ධන වලට ප්‍රමුඛතාවය දෙන්න. මේ පත්වීම් ලිපියක් දැක්කොත් පොලිමේ ඉන්න අපේ අනිකුත් මහජනතාව සහාය ලබා දෙන්න මේ විභාග කාර්ය මණ්ඩලයේ ඉන්න නිලධාරි මහතාට ඉක්මනින් ඒ අවශ්‍ය ඉන්ධන ටික අරගෙන යන්න. මේ අතර ලබන සතියේ සිට මෙරට සිදුවන විදුලි කප්පාදුව නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ වන විට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ඉඳලා නොරොච්චෝලේ බලාගාරය නැවත වතාවක් ධාරිතාවට එකතු කිරීම සඳහා. නමුත් ඉදිරියේදීත් නොරොච්චෝලේ බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවෙන් අපිට පාවිච්චි කරන්න බෑ. මොකද අපිට මේ නොරොච්චෝලේ බලාගාරයේ සැලසුම් කරපු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා විවිධ අවස්ථාන්වලදී නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු අපිට නවත්තන්න සිද්ධ වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා වැඩි වශයෙන් ඉන්ධන තොග ඒකරාශී කරන්න කටයුතු කරන්න එපා. මොකද ඉන්ධන තොග වැඩි වශයෙන් එකතු කරන්න කටයුතු කිරීම නිසා ඉන්ධන තොග මිසියාකාරව කළමනාකරණය කර ගැනීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ජල විදුලිය පාවිච්චි කිරීම ඉතාමත්ම අඩු මට්ටමින් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හේතු දෙකක්. පහුගිය කාලේ වර්ෂාපතනය තිබුණ නැහැ මේ ජල විදුලි බලාගාර තියෙන ප්‍රදේශවලට. ඒ වගේම දැනට ජල විදුලි බලාගාර එකතුලා තියෙන ප්‍රදේශවල ජලය අපිට නිකුත් කරන්න වෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපිට දෙන අනුමැතිය ඇතුලේ. ප්‍රතිපත්තිමය තීන්දුවක් අපි ගන්නවා ලබන සතියේ. අපේ වියදම වැඩි වුණත් විදුලි උත්පාදනය වෙනුවෙන් ඩීසල් හා දැවිතෙල් භාවිතා කරලා උත්පාදන කටයුත්ත කරන්න ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් සහ දැවිතෙල් වැඩිපුර ප්‍රමාණයක් නිකුත් කරොත් අපි විදුලි බල මණ්ඩලයට අපිට අඛණ්ඩව විදුලි බලය දෙන්න පුළුවන් දැන් මේ තියෙන ජල විදුලියත් කළමනාකරණය කරගෙන. අඩුම තරමේ ලබන සතියේ මුල ඉඳලා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ක්‍රියාවලිය කරන්න කොහොමත් අපි සැලසුම් කරලා තිබුණේ ජුනි මාසේ පළවෙනිදා ඉඳලා අපි අඛණ්ඩව විදුලිය දෙන්න තමයි සැලසුම් කරලා තිබුණේ. එතකොට ඒක තව දවස් 10ක් කලින් කරන එක තමයි සිද්ධ වෙන්නේ.
පිරෝම්හල් අවහිර කරමින් ඉන්ධන ප්‍රවාහනයට බාධා සිදු කරන්නේ නම් අදාළ ඉන්ධන පිරෝම්හල් වලට ඉන්ධන බෙදා හැරීම නතර කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා. මේ මොහොතේ අපි ජනතාවට කිව යුතුයි ප්‍රමාණවත් ඉන්ධන තොග. දැන් ප්‍රමාණවත් ඉන්ධන තොග කියන එකට අපිට සංචිතයක් නැහැ. ඉන්ධන සංචිතයක් තිබිය යුතුයි ඕනම රටක ඕනම අවශ්‍යතාවයක් සඳහා මුහුණ දෙන්න. අපි සංචිත ගොඩනැගීම සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඉදිරි සති දෙක සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තොග අපිට මේ වෙන විට ලැබෙමින් පවතිනවා සහ ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා. දැන් අපිට මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ තමයි නැහු දෙකක් ගොඩ බාමින් තියෙනවා. තුන්වෙනි නව ගොඩ බාන්න තැනක් අපිට නැහැ. තුන්වෙනි නව ගොඩ බෑ යුත්තේ අර දෙක ගොඩ බෑමේ කටයුතු අවසන් කළා. කිසිම බියක් තියාගත යුතු නැහැ පෙට්‍රල් හෝ ඩීසල් සම්බන්ධයෙන්. ඒ වගේම ඉදිරි දින 10 ඇතුළත තව ඩීසල් නෞකා දෙකක් සහ තව පෙට්‍රල් නෞකාවක්. ඒ නිසා කිසිම හැඟයක් ඇති වෙන්න ක්‍රමයක් නැහැ. අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන් තියෙනවා කොහේ හරි තැනක ඉන්ධන පෙරෝම් හලක් වහලා එමන්ත ඉන්ධන පෙරෝම් හලක් ඉදිරියේ ප්‍රවාහනයට අවශ්‍ය කටයුතු අකර්මණ්‍ය කරනවා නම් අපි ඒ ඉන්ධන පෙරෝම් හලට මින් ඉදිරියට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නේ නැහැ කියන එක. කවුරු හරි කතා කරලා කියනවා නම් පාර වහලා මෙන්න මේ ඉන්ධන පෙරෝම් හල විතරයි එවන්න ඕන මේක තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕන කියලා එහෙම ඉල්ලන ඒවට අපිට යවන්න පුළුවන් කමක් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ සඳුදා දවස වෙනකොට මේ රටේ පෝලිම් ටික ඉවත් කිරීම සඳහා මේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක ඊයේ දවස් ඉඳලා පාවිච්චි කළා මේ කටයුත්ත කිරීමේ වැඩපිළිවෙල. නිසා ඉතාමත්ම කාර්යණක ඉල්ලනවා. බූලි වලට කෑන් වලට ඉන්ධන ලබා දිය නොහැකි. මොකද අපි රත වාහන වලට තමයි මුලින්ම ඒ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ. නමුත් අද ඉල්ලුම වැඩි වෙලා තිබෙනවා. සමහරු බියක් තියෙනවා. මිල වෙනස් වෙයිද කියලා සමහරු යවනවා සමාජ මාධ්‍ය තුල. මිල වෙනස් කරන වෙලාව නිල වශයෙන් අපි කියනවා. අපි ඒක බෙදා හරින නියෝජිතයන්ට කියන්නේ ඊට විනාඩි කිහිපයකට පමණයි. ඒ නිසා කාටවත් තොග රැස් කරගෙන ඉඳ තියන්නේ නැහැ අපි. අපිට ඉන්ධන තොග ලබා දීමේ හැකියාව තිබෙනවා. ඉදිරි දින 20 අපි ඉල්ලනවා කිසිසේත්ම රැස් කරන්න කටයුතු කරන්න එපා. ඒ අවශ්‍ය ගෙවීම් කටයුතු කරලා අපි ඒ ඉන්ධන තොග ලබා ගැනීම කටයුතු කරලා තියෙනවා. අද ඉන්ධන හිඟයක්. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉන්ධන හිඟයක් අපි ඇති කරගන්නවද? එහෙම නැත්නම් අපි අඩු මුදලට ඉන්ධන දීලා ඉවරලා ඉන්ධන ගන්න මුදල් අපි නැති කරගන්නවද කියන එක. දෛනිකව බෙදා හරින ගෑස් සිලින්ඩර වලින් 60%ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබෙනවා. දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩර වලින් 60%ක් අධික ජනගණත්වයක් පවතින සහ විකල්ප බලශක්ති ප්‍රභවයක් නොමැති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබෙනවා. කෝප් කමිටුව හමුවට ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඊයේ කැඳ වූ අවස්ථාවේදී ඒ සඳහන් කර ඇත්තේ. එමෙන්ම ඉන්දියානු ණය පහසුකම් යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 120න් ඉදිරි මාස 3ේදී ගෑස් සැපයුම ලබා දිය හැකි බවයි ලිට්‍රෝ සමාගම කෝප් කමිටුව හමුවේ දැනුම් දී ඇත්තේ. එමෙන්ම ගෑස් බෙදා හැරීමේ නිවැරදි තොරතුරු වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුමක පළ කිරීමටත් 24 පැයේ ක්‍රියාත්මක වන ශ්‍රණික ඇමතුම් අංක හරහා තොරතුරු ලබා දීමටත් එහිදී නිර්දේශ වී තිබෙනවා. මේට අමතරව රක්ෂණ සංස්ථාවේ සංචිත වලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා පියවර ගැනීමටත් එහිදී නිර්දේශ කරනු ලැබුවා. මේ වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිඟයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැවදිත්වයෙන් දිනකට ගෑස් සිලින්ඩර 80000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයින් 42ක් සහ අනෙකුත් උපනියෝජිතයින් හරහා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා කෝප් කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ලිට්‍රෝ සමාගම සතුව ඩොලර් මිලියන 50ක ස්ථාවර තැන්පතුවක් ඇති බවද එහිදී හෙළි වුණා. දිවයින පුරා ක්‍රියාත්මක වූ හදිසි නීතිය මේ වන විට අහෝසි වී තිබෙනවා. ඒ හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවට පාර්ලිමේන්තුවෙන් සම්මත නොවීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බලාත්මක වන පරිදි හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ 1959 අංක 8 දරන පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක 6 දරන පනතින් මෙන්ම 1988 අංක 28 දරන පනතින් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපතිවරයාට රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට හිමි බලතලයට තෙයි. දින 14ක් තුළ ඒ පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත යුතු එසේ සිදු නොවීම හේතුවෙන් හදිසි නීති අහෝසි වන බවයි නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ 1947 මහජන ආරක්ෂක පනතේ යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශ කරා. ඒ හදිසි අවස්ථාව ප්‍රකාශ කරේ මේ මාසේ 6 වෙනිදා. එතකොට දින 10කින් ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. දැන් දින 10කින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති හින්දා හදිසි අවස්ථාව බලපැවැත්වෙන්නේ දින 14යි. මේ වෙනකොට හදිසි අවස්ථාව ඒ ගැසට් එක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා තියෙනවා. එතකොට ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති හින්දා අද වෙනකොට හදිසි අවස්ථාවක් ලංකාවේ ඒ කියන ගැසට් එක අනුව අවශ්‍ය වෙලා ඊයේ දිනේ මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙකු පමණක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 6ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යායකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,63,741ක් දක්වා හිල්ලංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,512ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 296ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,933ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 30ක්, සහල් මෙට්‍රික් ටොන් 900ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් ඇතුළු ඉන්දීය මානුෂීය ආධාර රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟාවීමට නියමිතයි. රුපියල් බිලියන 2ක් වටිනා ආධාර මෙලෙස ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන අතර තමිල්නාඩු ප්‍රාන්තය විසින් එක්රැස් කරගත් ආධාරද ඊට ඇතුළත්. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට බංගලාදේශයෙන්ද ඇමරිකානු ඩොලර් මිලියන 2ක පරිත්‍යාගයක් හිමිව තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව මගින් මෙරටට ඩොලර් මිලියන 77ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇති අතර ඒ අනුව එම ඖෂධ ගෙන්වීම සඳහා මේ වන විටත් ප්‍රසම්පාදන කටයුතු වලට එළඹී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා තවත් මාස 4ක පමණ කාලයක් ගත වනු ඇති. කොළඹ 12 සිට 15 දක්වා ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන 8 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයීමක් සිදුවනු ඇති. එමෙන්ම කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාල සීමාවේ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිත වැත්තේ. මහා කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ජලය බෙදා හැරීමේ පද්ධතිය අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතු වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ජලය එක්රැස් කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජනතාවට දැනුම් දී තිබෙනවා. 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික අයවැය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 1314ක මුදලක් ඉදිරි කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා. මේ අතර විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේදී රුපියල් මිලියන 3221ක් ජනනය කොට ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. කොවිඩ් ගෝලීය වසංගතය ආරම්භ වූ අවධිය සිට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය වියදම් අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතු වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කිසිදු ප්‍රාග්ධන වියදමක් නොදැරීම, විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන් 40 දෙනෙකු ආදේශ කිරීමකින් තොරව ශ්‍රී ලංකාව වෙත මාරු කිරීම, තෝරාගත් දූත මණ්ඩල තාවකාලිකව වසා දැමීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන ආදී වශයෙන් වියදම් අවම කිරීම සඳහා වැඩිදුරටත් ක්‍රියාමාර්ගගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. 2019 වසරෙන් පසු ප්‍රථම වරට පැවැත්වෙන ඕස්ට්‍රේලියානු මහමැතිවරණය අද ආරම්භ වී තිබෙනවා. 2019 වසරෙන් පසු ප්‍රථම වරට මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් අද ඡන්දපොළට පිවිසෙන්නේ එරට නව අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීමේ අරමුණෙන්. මෙවර මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂයට රට ප්‍රවීණතම දේශපාලඥයෙකු වන කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස්ගෙන් තියුණු තරඟයක් එල්ලබනු ඇතැයි අපේක්ෂිතයි. ඉහළ යන ජීවන වියදම සහ ලෝක කාලගුණ වෙනසට ප්‍රතිචාර දැක්වීම මෙවර ඕස්ට්‍රේලියානු මහමැතිවරණයේ ප්‍රධාන තේමාවන් වනවා. ජනමත සමීක්ෂණ වලින් ප්‍රකාශ වූයේ කම්කරු පක්ෂය පාලක ලිබරල් පක්ෂයට වඩා සුළු වශයෙන් ඉදිරියෙන් සිටින බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු මහමැතිවරණයේ ප්‍රකාශිත ජනමත සමීක්ෂණ වලින් නිවැරදි ප්‍රතිඵලයක් හෙළිදරව් වී නැහැ. මෙවර ඕස්ට්‍රේලියානු මහමැතිවරණය සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ද ඉදිරිපත් වීම විශේෂත්වයක්.
ඉන් එක් අයෙකු වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ අසුනට තරඟවදින විරෝෂ් පෙරේරායි. තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රංජීව පෙරේරා හෙවත් ප්‍රාංච් පෙරේරා තරඟවදින්නේ අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂයෙන්. මේ අතර බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රචලිත මන්කි ෆෝක්ස් හෙවත් වඳුරුණ වසංගතය යුරෝපයේ ව්‍යාප්තවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේදී හදිසි රැස්වීමක් ඇඳවා තිබෙනවා. ජර්මනිය ප්‍රංශය බෙල්ජියම නෙදර්ලන්තය පෘතුගාලය ස්පානිය ස්වීඩනය සහ එක්සත් රාජධානී යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව සහ ඔස්ට්‍රේලියා වැනි රටවලින් වඳුරුණ ආසාදිතයින් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම යුරෝපයේ පමණක් කෙලෙස හමු වූ ආසාදිත සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වෛරසය මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොවන අතර පුළුල් මහජනතාවට ඇති අවදානම ඉතා අඩු බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මේ 22 වෙනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට එනම් ජනරජයක් බවට පත් වුණේ 1972 වසරේ මේ මස 22 වන දිනයි. එය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරීභාවය සහ මාතෘ භූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමි වුණා. මෙරට පුරෝගාමී නවකතාකරුවෙකු, දේශප්‍රේමියෙකු, මාධ්‍යවේදියෙකු, අමධ්‍යව සේවකයෙකු මෙන්ම නිදහස් ක්‍රියාකාරයෙකු වූ පියදාස සිරිසේන මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1946 වසරේ මේ මස 22 වන දිනයි. ජෛව විවිධත්වය පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වෙනුවෙන් නම් කරන ලද ජෛව විවිධත්වය සඳහා ජාත්‍යන්තර දිනය මේ 22 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.